හක්කලං කොරන්ඩ එන්න හැමෝටම කියන්නේ හක්කලං කොරන්ඩ එන්න පරිසරවේදී තිලක් කන්දගම මහත්තයාගේ පරිසර ගොවිපොලේ හක්කොලන් කොරන්ඩ ආපු අපි අද මේ ලෑස්ති වෙන්නේ අදත් ඒ වගේ පරිසර ගොවිපොල වටේම හක්කොලමක් යන්න. ඊයේ රෑ වෙනකන් අපි කන්දගම මහත්තයත් එක්ක එතුමගේ යක්ෂ භවනේ සාකච්ඡා කරා මේ වැඩසටහන ඉස්සරහට කොහොමද කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ මට නතර වීමේ පහසුකම් සලසලා තිබුණේ මේ දේව භවනේ. ඒ කියන්නේ එතුමා කියන විදියට ගුරුවරුන් ඉන්න උගන්වන ස්ථානේ. ඊට නුදුරුව. ඉතින් එතෙන්ට අපි එන්න හදනකොට කන්දගම මහත්තයා කිව්වා පයින් යන්න එපා වාහනෙන් යන්න කියලා. හේතුව කිව්වේ මේ එතුමගේ පරිසර ගොවිපොලේ රැට එහෙම අර ලොකු එක්කෙනා හක්කලං කරනවා කියලා. ඉතින් එයා හක්කලං කරනකොට අපිට හක්කලං කරන්න අමාරුයිනේ. ටිකක් ඒක අනතුරුදායකයිනේ. ඒ හින්දා අපි වාහනෙන් ඇවිල්ලා මේ දේව භවනේ නතර වුණා. දැන් අද උදේ අපි ආපහු අපේ හක්කොලම පටන් ගන්නයි හදන්නේ. ටිකටම අපේ හක්කොලමත් එක්ක ඉන්න. කන්දේ මහගමයා නරඹන්න. ඔබට මතක ඇති කන්දගම මහත්තයා කිව්වා යක්කු ගෙව්යන් හදනවා කියලා. අපි මේ ඇතුල් වෙන්නේ කන්දගම කියන ඒ යකා හදපු ගෙව්යනට. ගෙව්යනේ සිරි විසිතුරු අපිට බලා ගන්න පුළුවන් තව ඉස්සරහට. කන්දගම මහත්තයා අද සමහර වෙලාවට මේ වෙනකොට සූර්ය නමස්කාරය කරන්න ඇති. අපි අද එතුමට කරදර කරන්න හිතුවේ නෑ උදේම. අර වෙස්වලාගත්ත යක්ෂණියක් එහෙම නෙමෙයි හිටියේ මේ ඉන්න සාමාන්‍ය බල්ලෙක්. සමන් පිච්ච මල්ලියෝ නිල් තනකොළ පිට්ටනිය. මගේ අහස අන්න බලනු කොච්චර ලස්සනද රැට. අපි පුංචි කාලේ කියවපු කවි පන්තියක්. හැබැයි මේ සමන් පිච්ච මල් නෙමෙයි සේපාලිකා මල්. නිල් තනකොළ පිට්ටනියකුත් නෙමෙයි. වැලි තලාවක්. මේ තියෙන්නේ කන්දගම මහත්තයාට අයිති කන්දගම මහත්තයා හදපු ඒ විමානේ යක්ෂ විමානේ වටේ තියෙන යක්ෂයෝ හැදුවයි කියලා එතුමා කියන ගෙව්යනක කොටසක්. අපි කන්දගම මහත්තයාගෙන් අහන්න ලෑස්ති වෙනවා යක්ෂ භවන වටේ තියෙන ගෙව්යනේ විස්තර. අපි හමු එතුමාගෙන් ඒක. මේ සේපාලිකා. සේපාලිකා කියලා සිංහලෙන් කිව්වට මේක හොඳටම අර්ථය එන්නේ මම හිතන්නේ දෙමළ වචන. දෙමළ වචනේ මේකේ තියෙන මනෝරංජන. මනෝරංජන කියනකොට සිංහල මිනිස්සුන්ට තේරෙනවා. ඒ වචනේ තියෙන්නේ දෙමළ අර්ථයක් නෙමෙයි. මේක සංස්කෘත ඉන්දියානු භාෂාවකට සම්බන්ධ වචනයක්. මනස රංජන කුල්මත් කරවන. රංජනය කරවන. ඉතින් මේ අර්ථය මේ නම අහුන වෙලාවේ මම සේපාලිකාවට ඉස්සර දෙන ආසයි. නමුත් මේ නම අහුවෙච්ච ගමන් මට හිතුණා සේපාලිකා ගැන ගහගෙන හොයන්න ඕනේ. මේ සේපාලිකා මල් පිපෙන්නේ රෑ. කාට හරි මේක පූජා කරන්න ඕන නම් 7න් පස්සේ මල් කඩා ගන්න ඕනේ. බිම වැටෙන්නේ නැතුව. ඒ හින්දා එහෙම කරන්න බැරි හින්දා මිනිස්සු ලෝකයට පත්තරයක් හරි මොකක් හරි එල්ල නැත්නම් පැදුරක් වගේ එකතු කරගෙන ගිහලා ළඟ තියෙන පන්සලේ තියෙනවා මම දැකලා තියෙනවා. විශේෂයෙන් මම දකින්නවා කිතුල්ගලට ගිනිගත වෙන කිතුල්ගල අතර කළුගල සේපාලිකා ගහක් තියෙන පාරයි. පත්තර වාහනේ පත්තර වෑන් එක නවත්තන්නේ ඒකයට. රෑවිල.
උදේට මල් ටිකක් කව කරලා පන්සල දීලා යනවා මම හොඳටම දන්නේ දැන්. එහෙනම් මට හිතුණා මං ඉන්න මගේ විමානයේ වටේ මේ ගස් හදන්නේ. ඇයි? සම්‍යක් දෘෂ්ටික දේවතාවෝ. ඒ කියන්නේ ඇත්තටම දෙවි දේවතාවෝ නෙවෙයි ඒගොල්ලෝ. ඊට වැඩි පල්ලෙහා මට්ටමකින් ඉන්න යක්කුත් නොවන, පෙරේතයොත් නොවන භූමාට දෙවිගොල්ලෝ. භූමාට. එන්නේ ඒගොල්ලන් මේවට ප්‍රිය කරනින්ද ඒගොල්ලෝ මේ ප්‍රදේශයට එයි කියලා. එහෙම කරලා මම හිතවල තියෙන හැම ගහක්ම හිතවල තියෙන්නේ ඒ වර්ගය. ඒකේ ප්‍රධාන දේ සේපාලිකා. බලාපොරොත්තු වෙලා ලස්සනයි. ඉස්තර වෙලා තියෙනවා. උදේට බලනකොට තනි කොට සුදු පාට නිදුලා. සුදු පාට නිදුලා. මම පරිසරයේදී විතරක් නෙවෙයි පරිසරයේ ප්‍රධාන අයිතිකාරය වෙච්ච සූර්යයා විශ්වාස කරන සූර්ය වංශිකයෙක්. ඒ සූර්ය වංශිකයන්ගේ ගෝත්‍රගත වීම වල උඩ ඒ සූර්ය වංශික ගෝත්‍රගත වෙනවා. යක්ෂ, රාක්ෂ, නාග, දේව. සමහර අය නම් පටලගෙන මේක කුම්බාණ්ඩ කියලා තියෙනවා. කුම්බාණ්ඩ කියන්නේ මල පෙරේතයෝ හිටියේ නෑ සිව්වෙලේ. ඈදිලුම කියන්නේ. ඉන්න යක්කෝ ඉන්නේ කඳු මුදුන් වල යකඩ තනන්නට පාලකෙක් නම් ඔහු කඳු මුදුනේ සිටින සංකල්පේ මම ගාව තිබ්බා. ඒක මම දැක්කා. වතු පාලකයෝ තමන්ගේ නිල නිවාසයේ දැන හෝ නොදැන හදලා තියෙන කඳු උඩ. පාලනයට පහසු වෙන්න වෙන්න. මම ඉන්න කන්ද මට ඕනෑ තිබුණා පළතුරු වලින් පිරිච්චි මල් වලින් පිරිච්චි අර බ්‍රින්දාවනයක් හදන්න. බ්‍රින්දාවනය ඉන්දියාවේ කඳු මුදුනක් උඩ තියෙනවා. උතන අරගලයක් සිද්ධ වෙනවා. ඒ තමයි රාම රාවණ අරගලයේ අමූල ආරම්භය රාවණ කතාව හිටියේ එතන. රාවණ ඇත්තුණා නැතුණත් මේ ඒක සත්‍යයෙන් මට පිටපු නිබන්ධයක්. නමුත් මේ සුන්දර කතාව මගේ හිතේ ඇඳිලා තිබුණා. එහෙනම් මම මෙතන මේ බ්‍රින්දාවනේ හදන්න නිර්මාණය කරනකොට මට පේනවා මෙහි ඉර නැගෙන පැත්තේ ලොකු කන්දක්. බස්නාහිර කන්ද ඊට වඩා පල්ලෙහා. නැගෙනහිර කන්ද සීමාවක් දෙනවා මට. මොකක් සීමාව? එයා මට ඉර දෙන්න උදේ 7න් පස්සේ. එතකන් එයා ඉර වහගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ නැගෙනහිර පැත්ත පැය 6ක් පැය 12ක් සීතලේ හවසයින්ලා උදේ 6 වෙනකම් සීතලේ තියෙන ප්‍රදේශයේ තවත් පැයක් වැඩිපුර සීතල කරනවා. එයින් පස්සේ ඉර උඩට එන්නේ. ඉර පැය 6ක් මේක රස්නේ කළ යුතුයි මුදුන් වෙනකොට 12ට. නමුත් මට රත් කරන්න පුළුවන් යට 12 පැය 5යි. එන්න නැගෙනහිර පැත්ත රත් වෙන්නේ නැහැ. එන්න සීතල ප්‍රිය කරන සියලුම ශාක හිටවන්න ඕනේ මේ පැත්ත කියලා මම තීන්දුව කරනවා. ඒකම මම සූර්ය වංශිකයෙක් හැටියට දන්නවා. සූර්යයාගේ දුෂ්‍ය වර්ණාවලියේ මුලම කොටස ඒ කියන්නේ සූර්යයා හටක මත හිටගත්තාම එතන වැටෙන්නේ මුලම කොටස දම්පාට තමයි නියම වර්ණය පැල හිටවන්න හොඳ ඒවට. එතකොට මම දම්පාට උදේ ඉරේලියට දම්පාට හදලා තියෙනවා. නේද? මේකේ නැගෙනහිර බෑවුවේ සම්පූර්ණයෙන්ම දම්පාට මල්. මම දම්පාට මල් හදලා තියෙනවා. ඒක මම දකිනවා බැහැගෙන යන ඉර කෙලවරේ ඉර සූර්යයාගේ. ඒ කියන්නේ කර්කට මකර නිවර්තන කර්කට නිවර්තන කොට හතු පාටයි. එන්න මම බස්නාහිර පැත්ත සතු පාට හදන්න තීන්දුව කරනවා. ඒ විතරක් නෙමෙයි මම පරිසර වේදිකේට ගන්නවා. උණුසුමට මොකද මේක ඉතාමත් උණුසුම්. දවල් 12 ඉඳලා හවස 6 වෙනකන් රත් කරනවා. එහෙනම් මේ පැත්ත උණුසුම් ප්‍රිය කරන පැලෑටි මම හදන්න ඕනේ. උණුසුම් ප්‍රිය කරන පැලෑටි හලුයි කටු. ඒකින්ද මම තීන්දුව කරන බෝගන් විලා හදන්න. මේ ඉගෙන ගන්න ළමයෙකුට පරිසරය ඉගෙන ගන්න අයට අධ්‍යයනය කරන කාරණා. ඒ විතරක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ යකුන්ගේ ප්‍රදේශ ගැන කතා කරනකොට ජනප්‍රවාදයේ තියෙන එක දෙයක් තියෙනවා. එහි පළතුරු වෙනක් තියෙන බව. ඒ පළතුරු වෙන ඕන දෙයක් තියෙනවලු. හැබැයි අරන් එන්න බැයිලු. මේ ජනප්‍රවාදයේ තියෙන කතාව. එතන මම හිතුවා පළතුරු හදන්න ඕන කියලා. මම පළතුරුත් හදලා තියෙනවා. මිදුලේ පළතුරු ගහක් හදපුවාම මගේ මූලික බලාපොරොත්තුව නැති වෙන්න පුළුවන්. ගස්වස ගිහිල්ලා. එතන මිටි කරන්න තියෙන යක්ෂ පුත්‍රිකව තිබුණු තාක්ෂණය. මම පාවිච්චි කරලා බිම ගෙඩි හැදෙන්න ඒ ගස් හදලා තියෙනවා. බිම කියන්නේ මේ මුල් වලින් ගෙඩි හැදෙන්න නෙමෙයි අත් බිම ඉඳලා කඩන්න පුළුවන් ඒවා. ඒ විදිහට මම ඒ ගස් හදලා තියෙනවා. ඒකක් නෙමෙයි
මේකේ බස්නාහිර පැත්තට ඇයි මං හැදුවේ සමම් පිච්ච. ඇතුළු අනිකුත් පිච්ච වර්ගද. පිච්ච සාමාන්‍ය මල් පිපෙන්න හවස 7න් පස්සේ. 6 අමාරුනට ඒක පිපෙන්න උත්සාහ කරනවා. ඒකෙන් මම අදහස් කරනවා ඒගොල්ලෝ අඳුරට ආසයි. ඒන වැඩිපුර පිච්චමල් ගැනීම සඳහා මම ඒ බස්නාහිර පැත්තට බර වෙන්න පිච්චමල් හදලා ඒකත් උතුරට බර කරනවා. උතුරු පැත්තට එමින් සැලසුම් සහගතව මේ හැදුවා මම. මේ මිනිස්සුන්ට තේරුම් ගන්න ඕනේ අපි සබාදහමට අවනත වෙන්න ඕන කියලා පැලයක් හදනකොට. පැලයක් ගත්ත ගම හදන කෙනෙක් අපිට කරන්න තියෙන්නේ. ඒක හොඳට හොයලා බලලා හිතවන්න ඕන තන හිතවන්න. එතකොටයි ගහට වර්ධනය වෙන්න ආසයි හිතෙන්නේ. ඇයි? Tamanට සුදුසු පරිසරයක ගහ තියෙනවා. පතිරූප දේශ වාසෝච. මේක මිනිස්සුන්ට විතරක් සත්තුන්ට විතරක් නෙමෙයි සාකොටත් පුදුයි. ඉතින් පතිරූප දේශ වාසෝච. මේ තියෙන්නේ කන්දගම මහත්තයාගේ ගෙව්යනේ අර බෝගන් විලා හැම වවලා තියෙන ප්‍රදේශය. කන්දගම මහත්තයා මේ ගෙව්යනේ මල් වල තියෙන ප්‍රයෝජනය ගැන පොඩ්ඩක් අපි කතා කරමු යන්කු ඉස්සරහට. අපි මේ රටේ වැඩි ජනතාව ගැන කියනකොට අපුරු සින්දුවක් කියවෙනවා. නංගිට බඳපු මල් වියනයි. එහෙනම් මේ මල් වියන මම හදන්න හිතුවේ ඒ සිතුවිල්ල මම අරන් ගිය දුර. ඉතින් මේක මල් වියන දිගටම මම දැම්මා. මේ මල් වියන මගේ මේ යක්ෂ භවන නැත්නම් විමානේ වටේටම පාරක් කැටියට දාලා. මේ පාර මට කලියෙන් ගියේ අලියා. හැබැයි අලියාගේ නිත්‍ය ගමන නෙමෙයි. එයාට ආහාර හොයාගෙන මොන වුණාම මේ ගමන එනවා. මේ මැදට ඇවිල්ලා නවතිනවා. මේ හැටි යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. මමයි මේ පාර හදලා තිබ්බනම් එයා යනවා මේකෙත්. එතකොට මේ පාර හැදුවේ ඕලාකාර හැඩයට. මම හිතනවා මැද ඉන්නේ සූර්යයා කියලා. එහෙනම් මැද සූර්යයා කියාගෙන සූර්යයා සමකය උඩට ඉලක්ක වෙන දවසට මම ඉලක්ක කරලා ඉලක්ක කණුවක් හිට. ඔය ඉලක්ක ගලක් නෙවෙයි. ඉලක්ක කණුවක්. එහෙනම් මේක ලක් ගල නෙමෙයි ඉලක්ක කණුවක්. මේ යම් කිසි ශිෂ්‍යයෙකුට ඉගෙන ගන්න ඕනේ වුණොත් මේ මල විවෘත කළොත් මේක මේ කලාපයට වහිනවා. ඒ කියන්නේ සංවහන වැස්ස. එයාට ඕන නිරිතික මෝසම ලබා ගන්න ඒ සඳහා ඊට අංශක 23මාරකට එහයි මම කණුවක් ඉලක්ක කරලා හිටවලා තියෙනවා. මේ මල ඇරියොත් නිරිතික මෝසම ලබා ගන්න පුළුවන්. අර විදිහටම ඊසාන දිග මෝසමක් හදලා තියෙනවා. මේ පරිසරය වෙනස් වෙන්නේ කොහොමද? සූර්ය අණුව ජලය වෙනස් වෙන්නේ කියන කොහොමද කියලා වටහා ගන්න මම මේක හදලා තියෙනවා. මගේ වටහා ගැනීම ඉතා සරල විදිහට මිනිස්සුන්ගේ හිතට දෙන්න මට වුණා කුඩා දරුවන්ගේ හිතට. ඊට පස්සේ මල් වියනේ යටින් යනකොට ඕනම කෙනෙකුට හිතෙනවා ලොකු හැඟීමක් එනවා. නිකන් ඒගොල්ලන්ගේ ගොරෝසු හදවත මෙලෙක්කෙන බව මම දන්නවා. ඒ සඳහා මේ මල් වියන සීතලට මේ වැස්සත් එක්කලා මවා ගන්න ඕන කාට හරි මල තුනම අරපුවාම හොඳින් වහිනවා. කුංචි වැස්සක් මේක ඇසෙදී මේක ඇසින් ඒගොල්ලන්ට යන්න පුළුවන්කම තියෙනවා. ඒකම ඊළඟට අපි අවතීර්ණ වෙන්නේ නැත්නම් ඇතුල් වෙන්නේ කවදත් ඔබ දැකලා තියෙන නමුත් මෙච්චර හොඳින් අධ්‍යයනය නොකරපු මල් වැලක් ගන්න. ඒ තමයි ඒක ශ්‍රී ලංකාවට අයිති නැති ඉඳ ඒකේ නම ඉංග්‍රීසි නම ඇන්ටිග්නන්. මම දැක්කා මේකේ මීමැස්සෝ, කණయ్య මැස්සෝ, බවර මැස්සෝ නටන නටුම්. දැන් බලන්න පුළුවන් ඇති මේ මොහොතේ අයිතිය තියෙන්නේ මීමැස්සන්ට. සමා
තව පැයකට පස්සේ මීමැස්සෝ මෙතන නැහැ. ඊට පස්සේ එන්නේ කණිය මැස්සෝ. ඊට පස්සේ තවත් පැයකට පස්සේ එන්නේ බඹරු. ඉතින් මේක වටහාගෙන තිබුණාද අපේ මීමැසි පාලනය කරන අයටවත් මෙහෙම මේක වෙනස් වෙන බව. මම පරිසරය අධ්‍යයනය කරන නිසා මට දැනෙනවා මේකේ වර්ග 3යි තියෙන පාට වලින් විතරයි මේක වර්ග වෙන්නේ. ඒක එකක් රතු පාට, එකක් සුදු පාට, අනික සුදු පාට සහ රතු පාට එකට. එන්න උද්‍යාන අලංකරණය සඳහා මල් වවන අයට ඉතාමත්ම අවශ්‍ය විදිහට මේක වර්ණ වෙනස් කරගත්තා. ඒ විතරක් නෙමෙයි මීමැසි පාලනය කරන අයට මේක මම හිතන්නේ මහඟු මේ මල් පැලයක් බවට පත් වෙනවා. මෙතෙන්ද සුදු පාට මේ තමයි සුදු පාට සහ දම් පාට එකට තනිකර රෝස පාටයි. ඉතින් මෙහෙම දෙයක් ඉතා සිවුම්ම බැලුවේ නැත්නම් වටහා ගන්න බෑ. සුදු එක අපි දන්නවා ශාකයක ගෙඩි පරාගණය කරන්නේ අපි නෙවෙයි. මල් පරාගණය කරන්නේ. ඒ මල් පරාගණය කරන්නේ මීමැස්සෝ. අපි මීමැස්සන්ට එන්න කියලා එතනම පළතුරු වත්ත වගා ගන්නවා. මේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ පළතුරු වත්ත. අපේ දේශීය පළතුරක් කොංගා. ඒකට යව පැසන් වල ඒකම අපි අනෝද බිම ගෙඩි හැදෙන අනෝද මේවා යක්කුන්ගේ රහස් යක්ෂ ගෝත්‍රිකයන්ගේ අනෝද ඒකම අඹ ඒකම උගුරැස්ස වර්ග කීපයක් තියෙන ඔක්කොම ඒ විතරක් නෙමෙයි හේර වර්ග අනෝද බෙරණ නාරං ඊපස්සේ අපේ ගිරාඹ දෙලු මොන පළතුරුවක්ද මෙහි නැත්තේ ඒ සියලුම දේවල් ටික මේක වගා ගන්නවා මේ කිරිවාන පොළවේ මේවට කියනවා කිරිවාන කියන මේක ගහක් හැදෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඒ ටික මම ලස්සනට කළා. ඒකම මේක තමයි මගේ මේ බ්‍රින්දාවන් යක්ෂ විමානයේ එළවලු වෙන. ඉන්න සංරක්ෂණය කරලා පාංශු සංරක්ෂණය ලස්සට කරලා එතෙන්දලා දිගින් දිගට මේක සංවර්ධනය කවදාවත් නැස්ති වෙන්නේ නැහැ. දවස් අද තියෙන ප්‍රශ්නේ මේ හෙට දිනුන. එහෙම දිනු කරමින් මම ඒ එළවලු පාත්‍රි හදලා මේ කියනවා මෙතෙන් දාපු ඕනම කෙනෙකුට තේින්නේ මේක වෙනම දෙයක්. මේ බ්‍රින්දාවන් වල වෙන පැට උඩින් සේපාලිකා පල්ලෙහෙන් ඇන්ටිග්නන් ඒකම දේවදා ඒකක් නෙමෙයි මල් පාත්‍රි පුරාම තියෙන මිරිස් ඒ රෝස ගස්සක් මිරිස් එනකොට නැස්නේ ඉඳලා අපිට අවශ්‍ය බීම ඉරමුසු අපිට හදිසියෙ බොන්න ඕන වුණොත් අපි මෙතන බැස ඉරමුස් ටිකක් ගත්තා. ඒකම දැන් අපි යන්නේ අවතීර්ණ වෙන්නේ අර ගම් පාට පැත්තට. නැගෙනහිර පැත්තට. නැගෙනහිර කලාපේ මං කිව්වා නිල් පාට. ඉර නැගෙන එක. එන්න මෙහෙම උත්සාහ කරලා තියෙන්නේ නිල් පාට මල් හදන්න. දැන් කවුරු හරි යහයි මේවා නිල් පාටට මේ කහ පාට හින්දා තියෙන්නේ. මේක අපි කයිති නැති. ශ්‍රී ලංකාවට අයිති මේකේ ලක්මල් ගහ. නමුත් මේක එක්සෝටිකා කියලා විදේශ ශාකයක්. මම මේක දාලා තියෙන්නේ ගල් වැටියක් විදිහට. මේක හේදෙන එකට වැටි වෙනවට දාලා තියෙනවා. දැන් මේ වැටිය ලස්සනට කපලා සෝදා පාලුව නවත්තන්නයි මේක උතලා තියෙන්නේ. ඒක ඒ විදිහට මේ බෑවීමේ සංරක්ෂණය කරමින් රෝස මට උඩ රෝස අදමි ඒ කියන්නේ මේ මහා වියලි කලාපේ රෝස අදමි ඒකම මොකද මම පැහැදිලිව කියන්න කාරණාවක් තියෙනවා මගේ මාතෘභූමිය ශ්‍රී ලංකාව නෙවෙයි මගේ මාතෘභූමිය පෘථිවිය හැප සාකයක්ම මට සාකයි එඳ විදේශීය සාක පදනකට විරුද්ධව කැලෑන අයත් කියන කලබල වෙන්න එපා ඒක ආක්‍රමණශීලී නොවනවා නම් කතා ගන්න ගියුනේ ඒ හින්දා මේකත් එක්ක මෙතන ඉන්න අයිතිය තියෙනවා මේ දෙකම විදේශීය සාක දෙක උන්ට මගේ වැටහීම තුල උන්ට මෙතන ජීවත් වෙන්න මම අයිතිය දීලා තියෙනවා ඒකම තියෙන්නේ දේවදාර ගහ අපේ නෙවෙයි අපේ කරගන්න හදුවොත් දේවදාර අපේ නෙවෙයි ඒක ඉන්දියානු සාකයක් මේ තියෙන ඉන්දියානු දේවදාර ගහ ඒක අපි පේනවා තායිලන්තේ මැලේසියාවේ තියෙන දේවදාර ගහට වැඩි වේගෙන් ඉන්දියානු දේවදාර ගහ අපේ හැදෙනවා. ඉතින් මේවා අධ්‍යයනය කරන අයට අධ්‍යයනය කරන්නයි මම මේ ටික නිර්මාණය කරලා තියෙන්නේ. මම හිතන්නේ මම සුත්තිම අරුම පුදුම සාකයක් තියෙනවා කියලා. ඒවට කියන්නේ නිටොල්. රත්නිටොල් සාකය උෂ්ණ අධික ඖෂධයක්. එන්න කතාවක් තියෙනවා රත්නිටොල් සාකයක් මුලක් වැලක ඉනේ ගහගෙන
ගියත් ඕන තරම් කන්න පුළුවන් කියලා කැම දිරවනවා කියලා. මම දන්නේ ඇත්තද කොටද කියලා. සාමාන්‍ය ජනප්‍රවාදී කියන කතාව. මේ නිටොල් වල තියෙනවා සතු පාට, නිල් පාට, සුදු පාට. සුදු නිටොල්, රත් නිටොල්, නිල් නිටොල්. මම මේ නිල් පාට මේ පැත්ත ඕනේ දම් පාට නිල් පාට. එන මම මේ පැත්තට දාලා තියෙන්නේ නිල් නිටොල්. එහා පැත්තට රත් නිටොල්. පල්ලෙහාට සුදු නිටොල්. මම තේරුමක් ඇතුව සාකයක් හදන්න ඕනයි කියලා කියන්නේ ඒකයි. ගහටත් හොඳයි අපිටත් හොඳයි. ඒකම මේ කණු මගේ මේ කණු ආරස්සක කණු විතරයි. මම දාලා තියෙන්නේ කණුව ප්‍රිය කරන්නේ ඩ්‍රැගන් ෆෘට්. හත කුලි ගන්න. මම ඩ්‍රැගන් ෆෘට් හදලා තියෙනවා. ඩ්‍රැගන් කියන්නේ කණුව උඩ ඉන්නවනේ. ඒ ඩ්‍රැගන් කියන්නේ එයා ප්‍රියන අනිකසුත් මම මේ තීජ ගෙඩි හැදුවා. පෙන්නන්නද මට ගෙඩියක් නෑ ඉදිරියට තිබුණා අයියේ. මම ගෙඩි හැදුවා. අපි උඩ බැලුවොත් මේ යායටම ගිහින් තියෙනවා කැලෑ වෙලා. ඕනම කෙනෙකුට තියෙන කැලෑවට කියලා. ඒ ගේ හැදිලා ඉතේ යනවා වෙලා. ඕක දාන්නේ අපි දාන්නේ හැටි. මේ තමයි ඉදෝරියේ ප්‍රේතත්න එක පැලයක් කියන්නේ. ඒකට අපි කියන්නේ විදි හැදලා තියෙන කැලේ. මේක අපට ගෙනාවලා. නඩිය මුතිකන්දගේ කැලෑවට කියලා කතාවක් අහලා තියෙනවා. එහෙනම් මේක කැලෑවට යන සාක්ෂියක්. අපිට ගෙඩි ගන්න ඕන නම් අපි මේක මාර්තු අප්‍රේල් වල කපන්න දෙනවා. ඒකට ඔය හැම ටිකිල්ලකම ගෙඩි. ඒක තමයි එක සාකේ ජීවිතය ගැන කල්පනා කරනවා. එකම මෙන්න මේක. මේ ඉන්නේ සමනලේ. මිනිස්සු ඉතින් බලනවා සමනලුද කියලා. මේකත් විදේශීය සාකයක්. සමුත් ලස්සන මලක්. ඉතින් ඒ හින්දා මේ මල් රැණියට සමනල්ලු ඉන්නවා හිතෙන්නේ. මම ඒ සමනල් මල් වලට මේකුත් අපි දාලා දෙනවා. අලියා මෙතන එක නිරන්තරයෙන් ඉස්සර එනවා. දැන් එයාට මං ගැන අනුකම්පාවට දුක දෙන්නේ නැහැ මෙතන. කන්දගම මහත්තයාට අනුකම්පා කළාට අලියා අනුකම්පා කරන්නේ නැති දේවලුත් තියෙනවා. අඳුනගන්න පුළුවන්ද මේ මොකද්ද කියලා? මේ අලිවැටක්. අලිවැට උඩට කොටයක් දාලා පෙරලලා. අපි නෙමෙයි. එහා පැත්තේ ඉන්න ලොකු එක්කෙනා. මේ අලිවැට තියන්නේ කන්දගම මහත්තයාගේ නාවුල පරිසර ගොවිපොලේ මාහිමි. එහා පැත්තෙන් තියෙන්නේ මොරගහ කන්ද රක්ෂිතය. මොරගහ කන්ද රක්ෂිතයෙන් මේ පැත්තට අලි එන එක නවත්තන්න තමයි මේ අලිවැට ගහලා තියෙන්නේ. ඒ විදියට ආණ්ඩුවෙන් ගහපු අලිවැට පෙරලගෙන කන්දගම මහත්තයාගේ පරිසර ගොවිපොලට ආවට ගොවිපොලේ තියෙන එක භෝගයක්වත් විනාශ කරන්න නැති අලියා ගැන තොරතුරු ඉදිරි වැඩසටහනකදී ආගමු කන්දගම මහත්තයාගෙන්ම. එතකන් කන්දේ මහගමයත් එක්ක රැඳිලම ඉන්න. හක්කලං කොරන්ඩ එන්න හැමෝටම කියන්නේ හක්කලං කොරන්ඩ එන්න